sannivedanaය හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාළව YouTube මාධ්‍ය වෙත යොමු කරන වීඩියෝවන්හි අපි පළමු වීඩියෝව තුළ අපි යොමු කරනු ලැබුවා සංවර්ධන sannivedanayට අදාළව පළවෙනි වීඩියෝ. අපි මෙම වීඩියෝ හරහා ඔබට පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ සංවර්ධන sannivedanayමයි. මේ සංවර්ධන sannivedanaya පාඩමට අදාළ දෙවන වීඩියෝ විදිහට තමයි අපි මෙය යොමු කරනු ලබන්නේ. පුතලා අපි පළමු වීඩියෝව තුලින් සංවර්ධනය කියන්නේ කුමක්ද? ඒ සංවර්ධනයට අදාළ sannivedanaya කියන්නේ කුමක්ද කියලා යම් අවබෝධයක් ලබා ගත්තා. අපි නවත්තපු තැනින් ඒ කොටසට අදාළව මෙහි ඉදිරි කොටස් විකාශනය කරද්දී නැතිනම් අපි කතා කරද්දී අපි පුතාලා අපි කතා කරා සංවර්ධනය කියන්නේ රටක සිදුවන ආර්ථික, දේශපාලන, සදාචාරාත්මක, සංස්කෘතික ආදී ශාස්ත්‍රයන් තුල යහපත් ආකාරයේ දිශාගත කිරීමක්, යහපත් ආකාරයේ වර්ධනය වීමක් සිදු වෙනවා. අපි පැතිකඩ සියලුම පැතිකඩවල වල එකතුව අපි කියුවා ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සදාචාරාත්මක, සෞඛ්‍ය ආදී සෑම ශාස්ත්‍රයක් තුලම රටක් තුල සිදුවන යහපත් ආකාරයේ වර්ධනයේ එකතුව සංවර්ධනයයි කියන්නේ. එතකොට ඒ සංවර්ධනය කියන්නේ හැම පැත්තකින්ම සමාජයක් තුළ සිදුවන වර්ධනය නම් ඒ කියන යහපත් ආකාරයේ වර්ධනය සඳහා ජනතාව ඒකරාශී කර ගැනීමට, පෙළඹවීමට, යොමු කිරීමට සිදු කරන sannivedanaya තමයි සංවර්ධන sannivedanaya කියන වග අපි කතා කරේ. ඒතර අපි කිව්ව සංවර්ධන sannivedanayේදී සිදු වෙන්නේ සංවර්ධනයට අදාළ කුමන හෝ තොරතුරක් ලබා දෙනවා. ඒ ලබා දෙන තොරතුර sannivedana අවස්ථාවක්. ඒ තොරතුර හරහා සිදුවෙන දේ තමයි එතෙක් නොදැන සිටි කුමන හෝ ශ්‍රේෂ්ඨයක් සම්බන්ධයෙන්. ඒ ආර්ථික විය හැකි, දේශපාලන, සදාචාරාත්මක, සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය නොදැනුවත් වූ උදවිය දැනුවත් වීමත්, දැනුවත් වූ උදවිය බලගැන්වීමත්, බලගැන් වූ උදවිය සංවර්ධන ක්‍රියාදාමය හා එක් වෙනවා. ඒ කියන්නේ පාලනයට සම්බන්ධ වෙනවා කියලා. ඒ පාලන සම්බන්ධ වූ අවස්ථාවෙන් පසු අවස්ථාව තමයි අපේ අරමුණ වූ අවස්ථාව. ඒ තමයි සංවර්ධන අවස්ථාව. අපට අවශ්‍ය ජනතාව සංවර්ධනය කරා දිශාගත කිරීමට ඒ වෙනුවෙන් sannivedanaya පොළඹවන ක්‍රියාවලිය තමයි සංවර්ධන sannivedanaya. එතකොට අපි අද කතා කරනවා මේ සංවර්ධන sannivedanaya හා මාධ්‍ය කියන මාතෘකාව. මාධ්‍ය. පුතාලා sannivedanaya කියන විෂයේදී අපි අනිවාර්යයෙන්ම මාධ්‍ය නාලිකාව පිළිබඳ මීරිස්සෙන්ට කතා කරලා තියෙනවා. channel එකක්. නැත්නම් මාධ්‍යයක් sannivedanayේදී මොකක් වෙනුවෙන්ද අපි භාවිතා කරන්නේ? ඒ sannivedakayaගේ පණිවිඩය ග්‍රාහක පිරිසක් වෙත ගෙනියීම සඳහා හැම වෙලාවකම sannivedakayeගේ පණිවිඩයක් ග්‍රාහකයා වෙත යොමු විය යුතුයි. එය ගෙන යා යුතුයි. ගෙන යනු ලබන වාහකය මාධ්‍ය. sannivedakayaගේ පණිවිඩය ග්‍රාහකයා වෙත ගෙන යන්නේ කුමන ක්‍රමයකින්ද? එය මාධ්‍යයක්. කුමන ක්‍රමයකින්ද? එය මාධ්‍යයක්. සංවර්ධන sannivedanayේදී පුතාලා සිද්ධ වෙන්නේ සංවර්ධනයට අදාළ පණිවිඩයක් ග්‍රාහක පිරිසක් වෙත ගෙන යාමක්. එක් අයෙකු, කිහිප දෙනෙකු, අතිවිශාල පිරිසක් වෙත ගෙන යාමක්. එක් sannivedakayeකුගේ හෝ sannivedana දාල කණ්ඩායමක්, ආයතනයක් කුමන හෝ පිරිසක් විසින් යොමු කරන සංවර්ධන සංදේශය එතෙක් සංවර්ධනයේ නොවූ සංවර්ධනය කරා ගෙන යාමට අපේක්ෂා කරන ජනතාව වෙත ගෙන යන්නේ කවර මාධ්‍යකින්ද? ඒ මාධ්‍ය තමයි සංවර්ධන sannivedanayේදී මාධ්‍ය කියලා කියන්නේ. එක විටක අත්පත්‍රිකාවක්, විටක පෝස්ටරයක්, විටක වාර්තා චිත්‍රපටයක්, විටක කෙටි චිත්‍රපටයක්, තවත් විටක වෘත්තාන්තමය චිත්‍රපටයක් විය හැකියි. තවත් විටක එය විශාල පුවරුවක් විය හැකියි. පුවත්පතක් විය හැකියි. YouTube මාධ්‍ය වෙත වගේ මාධ්‍යයක් වෙත පළ කරන වීඩියෝවක් විය හැකියි. Facebook වගේ මාධ්‍යයක් තුළ පළ කරන පෝස්ට් එකක් විය හැකියි. එහෙම නැත්නම් ගෙන් ගෙට ගොස් හමු වෙලා කතා කරන වාචික sannivedanayak විය හැකියි. කණ්ඩායම් හමුවීමක් විය හැකියි. වීදි නාට්‍යයක්, එහෙම නැත්නම් බලිතොවිල් වගේ දේවල් හරහා දෙන පණිවිඩයක්. අපි සරලව ඒ ගැන කිව්වොත් සමහරට කෝලම් නාට්‍යයක් විය හැකියි.
එහෙම නැතිනම් රිද්දි යාගය වගේ යාගයක් විය හැකියි. සංදේශය ඇතුළත් කරලා ලබා දෙන්නේ කුමන ක්‍රමයකින්ද? ඒ ක්‍රමවේදය තමයි මාධ්‍ය. විටක එය කවියක්. කවියේ අන්තර්ගතය සංවර්ධනයට අදාළ පණිවිඩයක් නම් මාධ්‍ය වූයේ කවිය. පෝස්ටරයේ අන්තර්ගතය සංවර්ධනයට අදාළ පණිවිඩයක් නම් මාධ්‍ය වූයේ පෝස්ටරය. ගෙයින් ගෙට ගොස් උදවිය හමු වෙලා ඔවුන් සමග කතා කරන්නේ සංවර්ධනයට අදාළ පණිවිඩයක් නම් මාධ්‍ය ඒ ක්‍රමවේදය. යම් කණ්ඩායමක් හමු වෙලා ඒ කණ්ඩායම දැනුවත් කිරීමේදී යොදා ගන්නා අන්තර්ගතය සංවර්ධනයට අදාළ පණිවිඩයක් නම් මාධ්‍ය කණ්ඩායම හමු වීම. වාර්තා චිත්‍රපටයක අන්තර්ගත වූ තොරතුරු සංවර්ධනමය සංදේශයක් නම් මාධ්‍ය වාර්තා චිත්‍රපටය. පැහැදිලි. හරිම සරලයි. සංවර්ධනයේදී සංනිවේදකයාගේ සංදේශය ග්‍රාහක පිරිස වෙත ගෙනියන්නේ කොහොමද? ඒ ක්‍රමවේදය අපි කියනවා සංවර්ධන සංනිවේදනයේදී මාධ්‍ය කියලා. මෙය මතුපිටාර්ථයේ දාසරට කාරණයක්. මෙහිදී පුතාලා අපි බලන්න ඕන තවත් කාරණයක් තිබෙනවා. මාධ්‍ය අනු සංනිවේදකයාගේ පණිවිඩය ග්‍රාහකයා වෙත ගෙන යන ලබන ක්‍රමය වූ පමණින් ඕනෑම සංවර්ධන වැඩසටහනකදී යොදා ගන්නා මාධ්‍ය සියල්ල අර මා ප්‍රකාශ කළ එකතුව සියල්ල යොදා ගැනීම නෙමෙයි. මොකක්ද ඒ කියන්නේ? හිතුමනාපේ හිතුමතේ මේ සියල්ල අපිට යොදා ගන්න බෑනේ. වැඩසටහනේ ස්වභාවයට අදාළව අවශ්‍යතාවයේ ස්වභාවයට අදාළව ග්‍රාහක පිරිසේ ස්වභාවයට අදාළව වැඩසටහනේ මූල්‍ය තත්වයන්ට අදාළව වෙන විවිධ කාරණා තුල අපිට සිද්ධ වෙනවා යොදා ගන්නා මාධ්‍ය ක්‍රමවේදයක් තීරණය කරන්න. යොදා ගන්න මාධ්‍ය ක්‍රමවේදය තීරණය කරන්න. රටක් තුල පැතිරුණු සංවර්ධන අවශ්‍යතාවයකදී රටම පැතිරුණු මාධ්‍ය ක්‍රමවේදයක්. ඒ කියන්නේ ජනමාධ්‍යයක් යොදා ගැනීම කළ හැකියි. කුඩා ගොවිපලක් පුංචි ප්‍රදේශයක් එවැනි ජනමාධ්‍ය යොදා ගැනීම අසාර්ථකයි. එය නාස්තියක් අපරාධයක්. දැන් අපි සරලව කිව්වොත් ඉතින් අපි හිතමු ඔන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක අසා තිබෙන ප්‍රශ්නයක තිබෙනවා කිසියම් ගොවිපලක කෘමි උවදුරක් ඇති වෙච්ච අවස්ථාවක ඒ ගොවිපලයේ ජනතාව කෘමි උවදුරින් මුදවලා ඔවුන්ගේ සංවර්ධනයක් ඒ කියන්නේ අර කෘෂිකාර්මික සමාජයේ නැවත යථා තත්ත්වයට පත් කිරීමක් කරන්න යොදා ගන්නා මාධ්‍ය කුමක්ද කියලා. මේක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තිබුණ උත්තරයක්. බහුවර්ණයක් විදියට මේ අහලා තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේන මේ ප්‍රශ්න අදාළව අපි ගත්තොත් උත්තර විදියට පිළිතුරු විදියට තිබෙනවා රූප වාහිනිය, ගුවන් විදුලිය, පත්‍රිකා, පෝස්ටර් විවිධ ක්‍රම තිබුණා. අතරම මේ වගේ එකදී වැදගත් වෙන්නේ කොහොමද? මෙතන කියවනේ එක්තරා ගොවිපලක්. ඒ කියන්නේ එක්තරා ගොවිපලක් කියන්නේ පුඩා ප්‍රදේශයක්. ඒතොර එතන ගොවිපලේ ඉන්න ගොවියන් කිහිප දෙනෙක් වෙයි හැකි. ඒ වගේ අවස්ථාවකට ගැළපෙන පිළිතුර වන්නේ ශේෂ්ත්‍ර හමුවීම. ශේෂ්ත්‍රය ඒ කියන්නේ ගොවිපල. ගොවිපලට ගොස් ගොවිපලේ ගොවීන් හම් වෙලා මේ කෘමි උදුරේ ස්වභාවය වුන් මර්ධනයේ ඔවුන්ට ඒ කියන්නේ කෘමි උදුරේ ස්වභාවය ඒ වගේම තමයි කෘමීන් මර්ධනය කරන ස්වභාවය පිළිබඳව ඒ කොහොමද ඒ කරන්න ඕනේ කියන එක ඔවුන් දැනුවත් කිරීම තමයි කළ යුත්තේ. අපි හිතමු දැන් ලංකාවේ මේ රසුල තියෙන ලොකු ප්‍රශ්නයක් COVID-19 වෛරසය. ඒ වගේ අවස්ථාවකදී වැදගත් වෙන්නේ ජනමාධ්‍ය යොදා ගැනීම. ඒ ජනමාධ්‍ය යොදා ගැනීම වැදගත් වෙන ප්‍රධාන කාරණයක් තමයි මොකද ඒකට හේතුව ඒ ජනතාව විශාල වශයෙන් දැනුවත් කිරීමට අවශ්‍යයි මේක රට පුරාම අවශ්‍යතාවයක් වෙන නිසා. සමහර වෙලාවට අපි හිතමු යම් කිසි ජනතාවක් ඉන්නවා තවමත් ජනමාධ්‍ය ආශ්‍රය කරන්නේ නැහැ. ජනමාධ්‍ය ආශ්‍රය කරන්නේ කියන්නේ ඔවුන් සාමාන්‍ය සමාජයේ අනෙක් ජනතාවසේ දියුණු සමාජ තත්වයක් නැහැ. ඒ කියන්නේ තවම සාම්ප්‍රදායික ජනතා කණ්ඩායමක් කියලා හිතමු. සමහර වෙලාවට ඔවුන් දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙන්නේ. ඔවුන්ට ජනමාධ්‍යට අදාළ පහසුකම් නැහැ. විදුලි බලය වෙන්න පුළුවන් නැත්නම් විද්‍යුත් තරංග නැහැ. එතකොට මේ උදවියට ජනමාධ්‍ය සංදේශ යොමු වෙන්නේ නැහැ. රූප වාහිනිය යොමු වෙන්නේ නැහැ. ගුවන් විදුලිය යොමු වෙන්නේ නැහැ. අන්තර්ජාලය භාවිතා කරන්නේ නැහැ. අන්න ඒ වෙලාවට ඕන් භාවිතා කරන මාධ්‍ය යොදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නිෂ්ඵලයි.
මොකද සමස්ත ක්‍රියාවලියම අසාර්ථකයි. පණවිඩයේ ගිහිල්ලා නැහැනේ. පණවිඩය යොමු වෙන්න විදියක් නැහැනේ. මොකද මේ මාධ්‍ය ඕන්ට යන්නේ නැහැනේ. එසෝ ඕන්ට ගැලපෙන්නේ ඕන් භාවිතා කරනදී. එවිට සමහර වෙලාවට අර මම අර කිව්වා අර බලිතොවිල් ශාන්තිකර්ම විරිදු නැතිනම් රූකඩ ඒ වගේ ක්‍රමවේද ඕන් භාවිතා කරනවා. ඕන් අතර තිබෙනවා. එතකොට ඒක තුල අන්තර්ගත කරලා සංදේශය ලබා දෙන්න අවශ්‍යයි. සාම්ප්‍රදායික ගැමි සමාජයක කෝලම් නාට්‍ය රංග දක්වනවා නම් කෝලම් නාට්‍ය වල තිබෙන කෝලම් චරිත හරහා කියන දෙබස් වලින් සිදුවීම් වලින් සංවර්ධන පණිවිඩය ලබා දෙන්න පුළුවන්. ඒ සරලව කිව්වොත් ආරච්චි කෝලම වෙන්න පුළුවන්, පොලිස් කෝලම වෙන්න පුළුවන්. ඒ ආරච්චි කෝලම නැත්නම් ඒ පොලිස් කෝලම වගේ කෝලම් චරිතයක් තුල ඒ කෝලම් චරිතයක් තුල ඇතුළත් කරනවා දෙබස් තුල සිදුවීම් තුල අපේ අවශ්‍යතාවය. සාම්ප්‍රදායික කෝලම් නාට්‍යයේ ආරච්චි කෝලම කියන දෙබස් නෙමෙයි. අපි අන්තර්ගත කරනවා අපේ අවශ්‍යතාවයට අදාළ සිදුවීම. අපි අන්තර්ගත කරනවා අපේ අවශ්‍යතාවයට අදාළ සංවර්ධන පණිවිඩයක්. අන්තර්ගත කරලා ඒ ජනතාවට කෝලම් නාට්‍යයෙන් සංවර්ධන පණිවිඩය ලබා දෙනවා. දරුවනේ මෙන්න මේ කාරණාව මතක තබා ගන්න. අපි මාධ්‍ය තෝරාගන්නේදී හැම වෙලාවෙම මේ මාධ්‍ය තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ අපේ පණිවිඩය ලබා දෙන ග්‍රාහක පිරිසගේ ස්වභාවය. ඒ පිරිසේ ස්වභාවය කියලා කියන්නේ සමහර වෙලාවට එහි ප්‍රමාණාත්මක බව විය හැකියි. රටේහිම නැත්නම් කලාපයක් ලෝකයක් පැතුරුණු සංවර්ධන අවශ්‍යතාවයක් සහිත පිරිසක්ද එහෙම නැතිනම් කුඩා ප්‍රදේශයක ජනතාවක්ද කියලා බලන්න වෙනවා. එතකොට මේ ප්‍රදේශයක ජනතාවට නම් රටක පැතුරුණු ලෝකයේ පැතුරුණු ජනමාධ්‍ය අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ප්‍රතිලාභී ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන මාධ්‍ය ක්‍රමවේදයක්. ප්‍රතිලාභී ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන මාධ්‍ය ක්‍රමවේද කියන්නේ මොනවද? ප්‍රතිලාභී ජනතාව සාම්ප්‍රදායික ජනතාවක් නම් අපි හිතමු සමහර වෙලාවට වැඩි ජනතාව ඕන් නූතන මාධ්‍ය භාවිතා නොකරනවා නම් ඕන්ට අවශ්‍ය මාධ්‍ය ක්‍රමවේද භාවිතා කළ යුතුයි. සමහර වෙලාවට කඳුකර ප්‍රදේශයක වෙනත් ප්‍රදේශවල නිතර ගමන් බිමන් කරන්නේ නැති රූපවාහිනිය වැනි මාධ්‍ය ඇසුරු කරන්නේ නැති පිරිසකට නම් ඕන් භාවිතා කරන මාධ්‍ය ක්‍රමවේද රූකඩද විරිදුද එහෙම නැතිනම් සොකරි කෝලම් නාට්‍යද විවිධ ක්‍රමවේද භාවිතා කළ හැකියි. ප්‍රතිලාභී ජනතාව භාවිතා කරන මාධ්‍ය ක්‍රමවේදයක් හා ග්‍රාහකයන්ගේ ප්‍රමාණාත්මක බව හා ග්‍රාහක අවශ්‍යතාවයේ ස්වභාවය අදාළව මාධ්‍ය තෝරාගත යුතුයි. කාරණා දෙකක්. ඒ වගේම තමයි සාම්ප්‍රදායික ජනතාවට හැම වෙලාවෙම අපි කතා කරන කාරණේ තමයි යොදාගත යුතු මාධ්‍ය ක්‍රමවේදය වෙන්නේ හැම වෙලාවෙම සාම්ප්‍රදායික මාධ්‍ය ක්‍රමවේදයක්. මොකද ඔවුන් වැඩි කලක් ඇසුරු කරේ මාධ්‍ය. ඔවුන් විශ්වාස කරන්නේ මාධ්‍ය. ඔවුන්ට දැනෙන්නේ මේ මාධ්‍ය. ඒතරෝටේ පණිවිඩය වැඩිපුර ගෙනියන්න වැඩිපුර සාර්ථකත්වයක් සහිත මාධ්‍ය වන්නේ සාම්ප්‍රදායික සංවේදන මාධ්‍ය. දැන් උදාහරණයක් විදියට අපි කිව්වොත් පුතාලා නියම් කාලයක් උදා වෙනවා. මේ නියම් කාලයෙන් පස්සේ අනිවාර්යයෙන්ම වැසි කාලයකුත් උදා වෙනවා. නියඟය පසුව කවදා හෝ වහි. දරණපති ඕනම වර්ෂාවක අවසානයේ වහින්නේ නැති පැවිද්දක් උදා වෙනවා. ඕනෑම පායන කාලයකට පස්සේ වහිනවනේ. ඒක නිසා බව ධර්මයේ මේකේ අනිවාර්ය ක්‍රියාවලියක් නේ. දැස්සොත් පායනවා පෑවොත් වහිනවා. හැබැයි හිතන්න පුතාලා අවුරුදු ගාණක්, ඒ කියන්නේ අවුරුදු 2ක් 3ක් එක දිගට ගොවිතැනට සුදුසු පරිදි වැහැලා නැහැ. වැව් පිරෙන්න වැහැලා නැහැ. අන්න ඒ කාලයකට මිනිස්සුන්ගේ කෘෂිකාර්මන්තයෙන් ජීවත් වෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. ඒ කාලයකට ඒ ප්‍රදේශයක ජනතාව සූදානම් වේවිද ගොවිතැනට? ඒ කාලයකට ඒ ප්‍රදේශයේ ජනතාව සූදානම් වේද ගොවිතැනට? නැහැ. ඒ කියන්නේ කැලෑ එලි පෙහෙලි කරලා හේන් ගිනි තියලා ගොවිතැනට සූදානම් වෙලා නැහැ. ඔය කාලෙක එකපාර වැස්සොත් වහිනකොටම සුද්ධ කරන්න ගත්තොත් හේන් වපුරන්න කාලේ මදි. මොකද වෙන්නේ? අපරාධේ. වැස්ස කාලේ හේන් සුද්ධ කරනවා වපුරනකොට වැහැලි කරයි. බීජ පැලවෙලා ආස්වරු හැදෙන්න, ගස් හැදෙන්න කාලෙ මදි. එහෙනම් මොකද වෙන්න ඕනේ? වහින්ට පෙර හේන් සුද්ධ කරලා සූදානම් කරගන්න ඕනේ. අවුරුදු ගානක් වැස්සේ නැහැ. කො බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු හදන්න ඕනේ මිනිස්සුන්ගේ ඔළුවේ.
ඒ මිනිස්සුගේ මනසේ හදන්න ඕනේ බලාපොරොත්තු වහීවි හෙට අනිත්ත කියලා. කොහොමද බලාපොරොත්තු හදන්නේ? ඒ මිනිස්සුන්ට මේ වාර්තා චිත්‍රපටයක් පෙන්වුවා කියලාවත් ඒ මිනිස්සුන්ට කෙටි චිත්‍රපටයක් පෙන්වුවා කියලාවත් ඔය බලාපොරොත්තු හදන්න බෑ. හොඳම දේ තමයි. ඒ මිනිස්සු භාවිතා කරන සාම්ප්‍රදායික සංවේදන ක්‍රමයක් යොදාගන්නේ. අපි හිතමු සොකරි කියලා. අතීත ගම්මානවල මිනිස්සුන්ගේ තිබුණු විශ්වාසයක් තමයි සොකරි රඟ දැක්වීමෙන් පසුව වැසිපළ උදා වෙනවා කියන්නේ. හොඳයි. වැහිපළ උදා වෙන සොකරි රඟ දක්වනවානේ. සැබවින්ම වෙනි නාට්‍ය ක්‍රමවේදයක් රඟ දැක්වුවා කියලා අපිට වර්තමාන ලෝකයේ වහිනවා කියලා විශ්වාස කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. නාට්‍යයෙන් පසුව වහින්නේ නැහැ. නමුත් ඒක අපේ විශ්වාසයක්. මට හැබැයි මම කාර්යදී මම යලි කියන්න ඕනේ. මේක සුන්ගේ විශ්වාසයක් නිසා අපිට 100ක් බැහැර කරන්න බෑ. නමුත් අපි අර සාමාන්‍ය ලෝකයේ රටාව බැලුවොත් ඒ වර්තමාන රටාව බැලුවොත් සොකරි රඟ දැක්වුවාට පසුව වහිනවාම කියලා අපිට විශ්වාස කරන්න බෑ විද්‍යාත්මක ක්‍රමවේදවලට අදාළ. ඒක පැත්තකින් තියෙනවා. ඒක අපිට අදාළ නැහැ. මෙතෙන්ට අපිට ඒ විද්‍යාත්මක රටාව අදාළ නැහැ. අවශ්‍ය විශ්වාස හදන එක. සොකරි රඟ දක්වුවට පස්සේ ගමේ මිනිස්සුන්ට ඇති වෙනවා බලාපොරොත්තුවක් වහිනි කියලා. අවශ්‍යතාවය මොකක්ද? හේන් ටික ගිනි තියලා හේන් සුද්ධ කරලා වහිනකොට වපුරන ලෑස්ති කරලා තියාගන්න. නාට්‍ය හරහා ඒ වැඩේ වුණා. මම කිව්වනේ වැස්ස පායනවා පෑගුවත් වහිනවා. හරි. සිදු වෙන්නේ මොකක්ද? දැන් හේන් සුද්ධ කරලා තව මාස කීපයකින් කොහොමත් වහිනවනේ. වහිනකොට වපුරනවා. අටකොටු සාර වෙනවා. මිනිස්සු හිතනවා සොකර නිසා තමයි මේ වැඩේ උනේ කියලා. ඒක අපිට කමක් නැහැ. අපිට අවශ්‍ය අර කියන කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් මිනිස්සු දිශාගත කරන එක. ඒ වැඩේ අතන උනානේ. එහෙනම් බලන්න සාම්ප්‍රදායික උදවිය වැඩි වශයෙන් විශ්වාස කළේ ඒ නිසා ඕන්ට යොදාගත්තේ. ග්‍රාහක මිනිසුන්ගේ අවශ්‍යතාවයට ග්‍රාහකයාගේ අවශ්‍යතාවයට අදාළව තමයි අපි සංදේශයේ මාධ්‍ය තෝරගන්නේ. බලන්න දරුවනේ. අපි කියපු කාරණේ ප්‍රතිලාභී ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන මාධ්‍යයක් යොදාගත යුතුයි. තරුණ පිරිස් භාවිතා කරන්නේ සමහර ලාවට අන්තර්ජාලයේ නව මාධ්‍ය නම් මොන්ට යොදාගත යුත්තේ ඒක. සාම්ප්‍රදායික ජනතාවට සාම්ප්‍රදායික මාධ්‍ය වැඩසටහනේ සංවර්ධන ව්‍යාපෘති අවශ්‍යතාවයට අදාළව ඒක ග්‍රාහකයන්ගේ ප්‍රමාණාත්මක බව කියන රටක්ද කලාපයක්ද ප්‍රදේශයක්ද කියන කාරණේ අදාළව මාධ්‍ය තෝරගත යුතුයි. ඒ වගේම තමයි දරුවනේ මාධ්‍ය ක්‍රමවේදයේ නිෂ්ක්‍රියක් ලෙස යොදා ගැනීමත් වැදගත්. දැන් අපි නිකමඩේ දන්නේ මොනවා හරි කාරණයක් සම්බන්ධයෙන් පෝස්ටරයක් විතරක් දැක්කා. ඒ කියන්නේ එක වතාවයිනේ. මනසට යන ස්වභාවයට වඩා පෝස්ටරයක් දැක්කා. අත්පත්‍රිකාවකත් විස්තර තිබුණා. ටීවී එකෙත් ගියා. ගමේ පන්සලේ වාර්තා චිත්‍රපටයකුත් පෙන්නුවා. ඒකත් බැලුවා. කණ්ඩායම් හමුවීමක් විදිහට ගමේ කට්ටිය හම්බ වෙලා එයාටත් කතා කරා. ගෙන්ගෙට ඇවිල්ලා දැනුවත් කරා. එකම පණිවිඩය ආව කීප ක්‍රමයකට. මනසට යන ස්වභාවය වැඩිනේ. මාධ්‍ය ක්‍රමවේද මිශ්‍රයක් ලෙස, ඒ කියන්නේ කිහිප ක්‍රමවේදයකට ආවට පස්සේ සිදුවන බලපෑම වැඩි. බලපෑම වැඩි කියන්නේ සංවර්ධනය වෙනුවෙන් දිශාගත වෙන ප්‍රමාණය වැඩි. දැන් අපිට ඕනේ අක්‍රිය මිනිස්සු සක්‍රිය කරවන්නනේ, සංවර්ධනයට දිශාගත කරන්නනේ. මාධ්‍ය ක්‍රමවේද මිශ්‍රයක් ලෙස යොදාගත්තට පස්සේ ඒ කියන අවශ්‍යතාවය හොඳින් ඉටු වෙනවා. හොඳයි. සංවර්ධනයේදී ග්‍රාහක පිරිසගේ පණිවිඩය ගෙන යන ක්‍රමවේදයේ සංවර්ධන සංනිවේදනයේදී මාධ්‍ය කියන්නේ විරිතුවක්, පෝස්ටරයක්, අත්පත්‍රිකාවක්, එහෙම නැත්නම් ගෙන්ගෙට ගොස් හමුවීමක්, කණ්ඩායම් හමුවීමක්, විවිධ ක්‍රම තියෙනවා. ග්‍රාහක පිරිසගේ ප්‍රතිලාභී ජනතාවගේ ස්වභාවයට අදාළව ඊට පස්සේ සාම්ප්‍රදායික ජනතාවට නම් සාම්ප්‍රදායික මාධ්‍ය යොදාගෙන ග්‍රාහක පිරිසේ ප්‍රමාණාත්මක බව හා පැතුරුණු ස්වභාවයන්ට අදාළව මාධ්‍ය තෝරා ගනිමින් එසේම මිශ්‍රයක් ලෙසද යොදා ගනිමින් සංදේශය ග්‍රාහකයා වෙත මාධ්‍යයක් තුලින් ලබා දුන් විට අවශ්‍යතාවය වන දැනුවත් කිරීම කියන දේ සිද්ධ වෙනවා. අපට අවශ්‍ය දැනුවත් කරන්නනේ. තොරතුරු ලබා දුන්නා. ඒ ලබා දෙන තොරතුරු හරහා දැනුවත් කිරීමට අවශ්‍යයි. දැනුවත් උදවිය බලගන්නවා. බලගන්න උදවිය සක්‍රිය වෙමින් සංවර්ධන ක්‍රියාදාමය හා එක් වෙනවා. එකී සංවර්ධන ක්‍රියාදාමය හා එක් උතන අපි අපේක්ෂිත සංවර්ධන ඉලක්කයට ජනතාව ගමන් කරනවා. අපි හිතමු මේක සරල උදාහරණයක් අරගෙන ගොවිපලක කෘමි උතුරකදී අපි යොදා ගන්නවා ශේෂ්ත්‍ර හමුවීම. ගොවිපලක ගියා දැනුවත් කරා. ඒ වගේම තමයි ඔය COVID-19 වෛරසය වැනි දෙයක් පිළිබඳව
ඒ වෛරසයට අදාළ තොරතුරු දැනුවත් කිරීමට අවශ්‍ය නම් ඒ දැනුවත් කිරීමට රට පුරාම දැනුවත් කිරීමක් අවශ්‍ය නිසා රූපවාහිනීහි ප්‍රවෘත්ති වැඩසටහන් තුළ වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරමින් එහෙම නැත්නම් වෙනම රූපවාහිනී සාකච්ඡා මගින් වෛද්‍යවරුන් සම්බන්ධ කරගන්න සිදු කරන සාකච්ඡා මගින් එහෙම නැත්නම් ගුවන් විදුලි සාකච්ඡා වැඩසටහන් මගින් ගුවන් විදුලි වාර්තා වැඩසටහන් මගින් පුවත්පතක පළ කරන ලිපි මගින් එහෙම නැත්නම් ගමේ ජනතාව යම් අවස්ථාවකදී හමු වෙන්න පුළුවන් නම් ඕන් හමු වෙලා දැනුවත් කිරීම විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වගේ අය එන්කට ගොස් හමුයි. ඒතොර ඒ ස්වභාවයට අදාළ මේක දැනුවත් කිරීම කරනවා. යම් අවස්ථාවකදී අධි අවදානම් කලාපයක් කියලා තිබෙන ගමක් නම් ඒ ගමේ උදවිය ගෙට් කොට ගොස් දැනුවත් කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වරහ වගේ අය හරහා සිදු කරන්න පුළුවන්. ඒකට අපි වැඩසටහනේ අවශ්‍යතාවයේ ස්වභාවයට අදාළව මාධ්‍ය තෝරා ගත්තා. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු කාරණය තා සරල කාරණයක්. සංවර්ධනය වෙනුවෙන් ජනතාවක් දිශාගත කිරීම සංවර්ධන sannivedanaya ඒ දිශාගත කිරීමේදී යොදා ගන්නා මාධ්‍ය ක්‍රමවේදය තමයි සංවර්ධන sannivedanayේදී මාධ්‍ය කියලා කියන්නේ. මේ මාධ්‍ය කොහොමද තෝරාගන්නේ? ප්‍රතිලාභී ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන මාධ්‍ය ක්‍රමවේදයක් ග්‍රාහකයන්ගේ ප්‍රමාණාත්මක බව පිළිබඳ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. සාම්ප්‍රදායික ජනතාවට නම් සාම්ප්‍රදායික මාධ්‍ය යොදා ගැනීම අවශ්‍යයි. සංවේදනයේදී යොදා ගන්නා මාධ්‍ය ක්‍රමවේද ඉශ්‍රයක් ලෙස යොදා ගැනීමද සිදු කළ හැකියි. දැන් උදාහරණයක් විදිහට පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්නයක් විදිහට අහනවා යම් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතියකදී සංවර්ධන sannivedanayේදී යොදා ගන්නා මාධ්‍ය ක්‍රමවේද 4ක් විස්තර කරන්න කියලා. ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිය කුඩා ප්‍රදේශයක්. එතකොට මොකද කරන්නේ? ගෙන්කට ගොස් හමු වෙනවා, කතා කරනවා, කණ්ඩායම් හමුවීම් යොදා ගන්නවා. වීදි නාට්‍යයක් වැනි දෙයක් යොදාගෙන ඒ ප්‍රදේශයේ ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානයේ වීදි නාට්‍ය රඟ දක්වලා රඟ දක්වන වීදි නාට්‍යයේ අන්තර්ගතය තුලින් සංවර්ධන පණිවිඩය ලබා දෙනවා. සරල උදාහරණයක් කිව්වොත් ඩෙන්ගු උදුර යම් ප්‍රදේශයක පැතිරෙන අවස්ථාවක ඩෙන්ගු පිළිබඳ කතාවක්. ඩෙන්ගු වලින් මැරෙන ළමයෙක් ඉන්නවා. ඒ ළමයා හා සම්බන්ධ දුක්මුසු කතාවක් ඒ කතාවේ තියෙනවා. ඒ නාට්‍ය රඟ දක්වනවා. නාට්‍ය අනුසාරයෙන් ඩෙන්ගු වල බරපතලකම ඩෙන්ගු බෝ වෙන විදිය ඩෙන්ගු වලින් වැළකෙන විදිය දැනුවත් කරනවා. වීදි නාට්‍යයක් එහෙම නැත්නම් අත්පත්‍රිකාවක්. අත්පත්‍රිකාවක් හදලා එහි තිබෙනව ඩෙන්ගු පිළිබඳ සිරතොරතුරු ඒක ප්‍රදේශීය ජනතාවට බෙදලා දෙනවා. එහෙම නැත්නම් වාර්තා චිත්‍රපටයක් හදලා ඩෙන්ගු පිළිබඳ ඩෙන්ගු රෝගය පිළිබඳව ඩෙන්ගු මදුරුවා පිළිබඳ ඩෙන්ගු මදුරුව බෝ වෙන ස්ථාන පිළිබඳව වාර්තා චිත්‍රපටයක් හදලා පන්සලක පාසලක ප්‍රජාශාලාවක ජනතාව වැඩි වශයෙන් ඒක රාශි වෙන ස්ථානයක ප්‍රදර්ශනය කිරීම සිදු කරන්න පුළුවන්. වීදි නාට්‍යයක්, අත්පත්‍රිකාවක්, වාර්තා චිත්‍රපටයක්, කෙටි චිත්‍රපටයක්, නැත්නම් ගෙන්ගෙට ගොස් හමුවීමක්, කණ්ඩායම් හමුවීමක් වගේ දෙයක් සිදු කරන්න පුළුවන්. බලන්න සංවර්ධනයේදී ව්‍යාපෘතියේ ස්වභාවයට අවශ්‍යතාවයේ ස්වභාවයට අදාළව අපි මාධ්‍ය තෝරා ගැනීම ඒ අනුව සිදු කරනවා. හොඳයි. දැන් අපි සංවර්ධන sannivedanaya පාඩමට අදාළ දෙවන වීඩියෝ තුලින් අපි කතා කරේ සංවර්ධන sannivedanaya මාධ්‍ය තෝරා ගැනීම. අපි ඉදිරි වීඩියෝ තුලින් මේ පාඩමෙහි ඉදිරි කටයුතු ඉදිරි විෂය කාරණා කතා කරමු. හොඳයි. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.